නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං බයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි ඒතං බයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛාති රිලැක්ස් රූපවාහිනී නාලිකාව ඔස්සේ ධර්මදේශනාවක් දේශනා කරවා ගැනීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි මෙම නාලිකාව තුළ පවත්වනු ලබන දෙවන ධර්මදේශනාවයි මේ. පසුගිය දේශනාවෙන් අපි පුද්ගලික ජීවිතයේ ඇතිවෙනා වූ ආතතීන් කළමනාකරණය කරගන්න ආකාරය පිළිබඳව සරල දේශනාවක් පවත්වනු ලැබුවා. ආරම්භක දේශනාව වශයෙන් අපි තාමත් සරල තැනක තමයි ඉන්නේ. ඒ වගේම රිලැක්ස් නාලිකාව තුළින් බුදු ධර්මයේ තුළින් රිලැක්ස් වෙන ආකාරය පැහැදිලි කරන්නට ලැබීම පිළිබඳවත් මම බෙහෙවින් සතුටු වෙන අතර අවස්ථාව දීම පිළිබඳවත් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මම මේ දේශනාවන් කරනු ලබන්නේ මෙම නාලිකාව තුළ සවන් දෙන අය උගතුන් බුද්ධිමතුන් වුණත් සද්ධර්මයේ පිළිබඳව ගැඹුර හොයලා ඊතරම් ගැඹුරට හොයපු නැති අය වශයෙන් හිතලයි මම මේ පැහැදිලි කරන්නේ. ඉදිරියට ගෙන යන අදහසින්. යනුව අද අපි කතා කරන්නේ ආතතිය නෙවෙයි. ජීවිතේ කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. කළමනාකරු කියන වචනේ පාවිච්චි කරාට මැනේජර් කියන අර්ථයෙන් කළමනාකරණය. කල යුත්තේ දේ මනාකොට කිරීමනේ. මෙලොවට උපත ලබන ඔබට ජීවිත අවසානය දක්වා ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ සංස්කෘතීන් තුළ ඒ රටවල් තුළ තියෙන පිළිගැනීම් නීතිවලට අනුව ඔබ ඉතින් ජීවත් වීම සඳහා ලොකු තරඟයක යෙදෙනවා. ඉගෙනීම තුළින් රැකියාවක් කිරීම තුළින් භවභාග සම්පත් හොයා ගැනීම තුළින් විවාහ වීම තුළින් දරු සම්පත් ලැබීම තුළින් අපේක්ෂිත ඉලක්කයක් කරා ඔබ ළඟා වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. කෙනෙකුට දුවන්න පනින්න පුළුවන්කම තිබෙනවා. ඔහුට දුවන්න පුරවන්න පුළුවන්කම තිබුණාට හොඳ පුහුණුකරුවෙක් නැත්නම් ඔහුට පදක්කම්ලාභියෙක් වෙන්න බෑ. මහන්සි වෙලා දුවයි පනී නමුත් නැසි පුරුද්දක් ලබාගෙන යතුවම අවසානයේ පරදිනවා. එහෙනම් අර දුවන්න පනින්න පුළුවන් හැකියාව හොඳ පුහුණුකරුවෙක් විසින් කළමනාකරණය කරනු ලබනවා. අන්තිම මොහොත දක්වාම තරඟය අත නොහරින්න අවශ්‍යතාවය සහ සියුම් තැන් පිළිබඳව කියා දෙනු ලබනවා. අනවගේ ඔබේ ජීවිතයටත් කළමනාකරුවන් කීප දෙනෙක් ඉන්නවා. දේශීය හෝ බටහිර වෛද්‍යවරු ඉන්නවා, ආර්ථික විශේෂඥයෝ ඉන්නවා, තව මූල්‍ය පිළිබඳ උපදෙස් දෙන අය ඉන්නවා. මේ තුලින් තමයි ඔබේ ජීවිතය ඔබ කළමනාකරණය කරගන්න හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ජීවිතේ පොදුම විදිහට කළමනාකරණය කරපු කෙනෙක්. හොඳ පුහුණුකරුවෙක්. ඉලක්කේ කරාම යන්නට පුහුණුව හරියට දෙන කෙනෙක්. මොකද ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කෙනෙක්. ඔබ කැමති නැද්ද ඒ බඳු කළමනාකරුවෙකුගේ උපදෙස් පරිදි මේ ගමන යන්න? ඔබට පේන්න පුළුවන් මේ ලෝකේ බෞද්ධ ලෝකයක් අපේ රට.
වෙසක් වලට දන්සැල් දෙනවා වන්දනා යනවා පොසොළුන්ට අනුරාධපුරේ යනවා සංඝමිත්තා පෙරහැර පවත්වනවා ඒ වගේම වස් කාලේ පින්කම් කරමින් කටින පින්කම් කරනවා මේ බෞද්ධ ලෝකය කියලා ඔබ දකිනවා මේ ඔබ දකින බාහිර දෙයක් පවණයි මීට වඩා ඇතුළත දෙයක් මේකේ තියෙනවා එනිසා ඔබට පේන මේ කටයුතු ටික කෙරෙහි සම්පූර්ණ කාලය කැප කිරීම තුල ඔබ හිතනවා නම් අදාළ ඉලක්කයට යන්න පුළුවන් කියලා එහෙනම් ඔබට හමු වෙලා තින්නේ සාර්ථක පුහුණුකරුවෙක් නෙවෙයි. මොකද මේ සඳහා ඔබට කාලය, ධනය, ශ්‍රමය කැප කරලා ඕන තරම් දේවල් කරන්න පුළුවන්. නමුත් මේක එක්තරා ප්‍රාථමික ගමනක් පමණයි. වන්දනාමාන යන එක, දාන ආදී දේවල් කරන එක, පෙරහැර පවත්වන එක, විහාරාරාම ඉදි කරන එක, වස් සමාදන් කරන එක, චෛත්‍ය කර්මාන්ත කරන එක මේවාදී විශාල වශයෙන් ඔබට පින්කම් කරන්න පුළුවන්. මේ සියල්ල පමණක් බෞද්ධකම නෙමෙයි. මේ ටිකෙන් පරිබාහිරව බෞද්ධකමකුත් නෙමෙයි අපි කතා කරන්නේ. මේ ටික අවශ්‍යයි කියලා මම කියලා දෙන්නම්. බලන්න මේ ජීවිත අවසානයේ එතනින් කෙලවරයි කියන කිසිවෙක් ඉන්නවද බලන්න. ලෝකයේ සහ බැඳුණු ඔබ එතනින් එහාට කොහේ හරි පවතිනවට කැමති. මරණයන් මතු ජීවිතයක් විශ්වාස නොකරනෝ ලෝකේ නැති තරම්. බුදුසමෙන් පෙන්න පුනර්භව සංකල්පය පිළිගත්තේ නැත්නම් පුනරුත්පත්තිය එහෙම නැත්නම් සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යාම කියන වචනයට නිම පෙන්වන්නෙත් මරණින් එහා පැත්තට පැවැත්මක්. නමුත් මේක තීරණය වෙන්නේ ඔබ අනුගමනය කරන ක්‍රියාකලාපයන් අනුව. එනිසා ලෝයඩ සංග්‍රහයේ සඳහන් වෙනවා ඇතත් නැතත් පරලෝ සුදනනි මහත. පරලෝ කියන එක තිබුණත් නැතත්. හලොත් එහෙකි පව්කම් නොතබාම සිත. පව්කම් හිතේ තියාගන්න නැතුව අතාරින එක හොඳයි. නැතොත් එළව ඉන් සිදුවෙන අවඩක් නැහැ. පව්කම් තෑරුවාම ඒක නෑ. ඒකලව තිබුණ නැත්නම් එහෙම ඒකෙන් අවඩක් නැහැ. නමුත් තිබුණොත් එහෙම පව් කළ හැට ඔය විපතනේ. එහෙනම් ඔබ ජීවිතයක් ලබන්න කැමති නම් සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඒ ජීවිතයක් ලැබෙන්න ඕන මිනිසත්කමට මිනිස්සුන් වශයෙන්. මිනිසුන් වශයෙන් ලබන්න නම් මිනිසුන්ට අවශ්‍ය චර්යාරාරා ටිකක් ආශ්‍ර ටිකක් ඔබේ ජීවන පුරුදු බවට පත් වෙන්න ඕන. මිනිසුන් මොකද කරන්නේ? මිනිසුන් පරිසරයට ආදරය කරනවා. ගස්වැල් සුරක්ෂිත කරනවා. සතා සතුන්ට ආදරය කරනවා. දරුවන්ට ආදරය කරනවා. මව්පියන්ට ආදරය කරනවා. ජීවත් වීම සඳහා යහපත් ජීවනෝපායක් යොදා ගන්නු ලබනවා. දුකේදී මිනිස්සුන්ට පිහිට වෙනවා. ගම් අතුරේදී නායාමේදී රජේ එන්න ඉස්සර වෙලා පිහිට වෙනවා. ඒ වගේම ජීවනෝපාය සඳහා මිනිස්කමට අදාළ වෘත්තීන් තෝරා ගන්නු ලබනවා. එතකොට කුමරු ගොවිතැන් කරනවා වෙන්න පුළුවන්, හේන් ගොවිතැන් කරනවා වෙන්න පුළුවන්, වැවක් බඳිනවා වෙන්න පුළුවන්, ජල කළමනාකරණය කරනවා වෙන්න පුළුවන්. මම සත්තු කරන්නේ නැහැ කවුරුත්. අන්න එහෙම සත්තු නොකරන මිනිස්සු කරන කාරණා ටිකක් තුළ ජීවත් වෙන්න ඕන. ඒක තමයි ආශ්‍රව කියලා කියන්නේ. එතකොට ඒයින් මානව හිතවාදී බවක් ඔබ හුරු කරගත්තාම එහෙනම් ඔබට අනාගතයේ තීරණය වෙන්නේ ඒ අනුව. ගැඹුරු දහමක් එකට දැනගන්න ඕන නෑ. අර අපි කතා කළා වූ අර ඉස්සර මුලින් පෙන්වන කාරණා ටික අන්න ඊට අදාළ දේවල්. මානව හිතවාදී පුරුදු. නමුත් ඉතින් මානවයින්ම හොරකම් කරනවා නම්, මත්පැන් පෙරනවා නම්, විකුණනවා නම්, පස්වලට රන් වෙනවා නම්, ගහමරා ගන්නවා නම්, පලි ගන්නවා නම් එතකොට ඒවා මානව හිතවාදීද? එනිසා ඔබ ගැන සිතා ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ ඔබේ ක්‍රියාකාරකම් ගැන හිතා ඔබ පළමුව සමාජයේ පිළිගත් රටක නම් පවතිනවා මේකට සාමාන්‍යයෙන්
නීතිය කියලා එකක්. ආණ්ඩුක ව්‍යවස්ථාව කියලා එකක්. ඒ අනුව බහුතරයකට යහපත්ව ජීවන සඳහා අවශ්‍ය නීති රීති රටාවක් සම්මත කරලා තිබෙනවා. පාසල් අධ්‍යාපනය තුළ හරි විවාහය තුළ හරි රාජකාරිය තුළ හරි ඒක 100% නිවැරදි නෑ. නමුත් බහුතරයකට යහපතට සකස් කරලා දෙන නිසා අපි ඒක පිළිගන්න වෙනවා. මේකට බුදු සමය සඳහන් කළ සම්මුතිය පිළිගැනීම කියලා. නමුත් මේ නිවැරදි පුහුණුකරුවෙක් යටතේ නෙමෙයි. කිසියම් පුහුණුවක් මේක. එහෙනම් මේ බුදු සමය සඳහන් වෙනවා පාරවල් දෙකක්. හැමෝම පාරවල් දෙකේ ආයුතුයි කියලා නෙවෙයි එකෙන් කියන්නේ. යන ආකාරය අනුව පාරවල් දෙකක්. එකකට කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය. ඒක ප්‍රාථමික ප්‍රතිපදාවක්. නමුත් එහෙම වෙන්න ඕන කියලා ඔබට තේරෙනවා නම් ඔබේ මනස හොඳයි උසස්. දෙවෙනි එක ආර්ය සම්මා දිට්ඨිය. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨිය තුළ තියෙන පුහුණුව බුදු සමයේ පෙන්වන නිශ්චිත ඉලක්කය කරා යන එකක් නෙමෙයි. ඒ සඳහා පෙර පුහුණුවක් පමණයි. ආර්ය සම්මා දිට්ඨිය නැමැති ධාවන මාර්ගය තමයි නිශ්චිත ඉලක්කය තියෙන්නේ. මේ දෙකේ වෙනස පෙන්වන්න තමයි මම ওই ගාථා දෙකක පද දෙක ගත්තේ. ඔය ගාථා එකක් නෙවෙයි ගත්තේ මම. අංගුත්තර නිකායේ හෝ තියෙන උපනීයති කියලා සූත්‍ර වගේක්. මේක බුදුන් වහන්සේට දෙවියන් කළ යෝජනාවක් එකක්. ඒකේ අර්ධ සත්‍යයක් තියෙන්නේ. බුදුන් වහන්සේකට ප්‍රතියෝජනාවක් කරලා තියෙනවා. කුමක්ද මේ යෝජනාව? උපනීයති ජීවිත අපමායෝ. ජීවිතේ ගෙවිගෙන යන ආයුෂ ටිකයි. ජරුපති නීතස්සේ නසන්ති තානා. මේ ජරාවෙන් යුක්ත වුණ පුද්ගලයාට එතනින් එහා පැත්තට පිහිටක් නැහැ. එබැවින් ඔබ මරණය කෙරෙහි බය නම් ඔබට අපේක්ෂාවක් තියෙනවා නම් සැපගෙන දෙන පින් කරන්න පුඤ්ඤානි කෛරාසෝකාවහානි. මේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි, බුදුරජාණන් වහන්සේට දෙවියෝ තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒ දෙවියන්ගේ දර්ශනය. එයා හිතනවා එයා ඉන්නේ සදාකාලික සැනසීමක කියලා. එතෙන්ට ගිහින් ඉන්නේ පින් කරලා නිසා අනිත්‍යයටත් යෝජනා කරනවා. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන්නව පින් කරව. ඒක අදාළ වෙන්නේ බුදු සමයේ දසවස්තුක සම්මා දිට්ඨියට විතරයි. පෘථග්ජන භාවයට විතරයි. ඒ ප්‍රතිඵල ලෞකිකයි, ලෝකෝත්තර නෑ. බුදුන් වහන්සේ ඒ අර්ථයම ආපහු වදාරනවා. ඔව්. උපනීයති ජීවිත අපමායෝ. ජීවිත ගෙවිගෙන යනවා. ආයුෂ කියන තරම් නෑ. අවුරුදු ලක්ෂ කෝටි ගාණක් 100යි 70යි 80යි. එතන එළඹෙනවා ජරාවට, දිරීමට. පිහිටක් නැහැ. නමුත් ඔබට අපේක්ෂා තිබෙනවා නම් මරණයට බිය නම් ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛාති. ශාන්ති අපේක්ෂා කරනවා නම් ඔබ ලෝක ආමිෂය අතහරින්න ඕන. මේ වචනේ වරද්ද ගන්න එපා. මොකද්ද කිව්වේ කියන එක දැම්ම පැහැදිලි වෙන්නේ නැහැ. ලෝකය කියන්නේ බාහිර එක නෙමෙයි. ඔබේ ආමිෂ කියන එකේ තේරුම විඳිනවා කියන අර්ථය. ලෝකයක් හදාන විඳින එක තුළ තමයි සසර තියෙන්නේ. ඒක ඒ මිදෙන්න ඕන නම් ඒක අතහරින්න ඕන කියන වචනය බුදුන් වහන්සේ වදාරන්නේ. නමුත් මේ දෙකේ මේ පරතරේවත් සමාජය දන්නේ අර දෙවියෝ කියූප එක තමයි මේ ආදර්ශ පාඨයේ විදිහට පාවිච්චි කරන්නේ බොහෝ දෙනෙක්. දෙවියෝ කියව කියන්නේ ඒක දන්නෙත් නැහැ. ඒක නොගැඹුරුයි කියන දන්නෙත් නැහැ. ඔබට මුණ ගැසෙන්නේ සද්ධර්මයේ ගැඹුරට වටහා ගත්තේ නැති සමාජයක් තුළ පුද්ගලයන් වශයෙන් ඔය කියන ක්‍රියාකාරකම් වල නිරත වෙලා ඉන්න පංචශීලය නම් වූ ශික්ෂාපද සමාදානයේ සිට උපසම්පදා සීලය නම් වූ ශික්ෂාපද සමාදිය දානය දක්වා සංවර ප්‍රතිපදා කීපයක් අනුගමනය කරන
දාන සීල භාවනා නම් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අනුගමනය කරන අර දෙවියන්ගේ නිර්දේශය. ඔක දෙවියන්ගේ නිර්දේශය බව තාම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් මේ දෙවියන්ගේ නිර්දේශය තුළ තියෙන සැනසීම කෙටි කාලීනයි, ලෞකිකයි. ඒක සම්පූර්ණ රිලැක්ස් එකක් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව තිබෙන වදන් දෙක බොහෝ දෙනා දන්නේ නැහැ. ඇතැම්මට දේශකින් වහන්සේලා පවා දන්නේ නැහැ. ඔය රජයේ මාධ්‍යක ධර්ම දේශනාවක් කරනවා අහගෙන හිටිය දවසක් දේශකින් වහන්සේ කෙනෙක්. සමහරට මට මේල්ල කළ ඇරුම් පද්‍යයක් දන්නෙත් නැහැ. මම බාරගන්නේ හෝ විරුද්ධ වෙන්නේ මොකුත් නැහැ. මොකද අප තමයි මේ සම්මාදිට්ඨි දෙකක් ගැන සමාජයට කලක් තිස්සේ කතා කරන්නේ 2005 විතර ඉඳලා. ඉන් පසුව තමයි සම්මාදිට්ඨි දෙකක් නැහැ එකයි තියෙන්නේ කියන මේ දේශනාව මට ඇහෙන්නේ. ඒකයි අපටම කීවද දන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් ඒ මහා චත්තාරිසක සූත්‍රයේ කියවපු නැති අය, බෞද්ධ භාවයක් නැති අය, තථාගත ශ්‍රීමුක වචනය සම්මාදිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි. මම සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරමි. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨිය යහපත් දැකීමක් තිබෙනවා. හැබැයි කෙලෙස් සහිතයි, සාසවා නැඹුරුයි, පිනට සංසාරික වශයෙන් සැප විපාක ගෙන දෙන සුළුයි. අර දෙවියන්ගේ පාරවය. මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට හෝ යන්න, ලෞකික වශයෙන් ආයු වර්ණ සැප බල ලබන්න, අර මානව ආශ්‍රව තුල සසර ගමන සුවපත් කරන පාර. ඒක සතර ගමන නිමා කරගන්න තේරෙන්නේ නැති අයට, ඕනකමක් නැති අයට, සදහම් හම නොවන අයට උදව් වෙනවා. අබුද්ධෝත්පාදයට වළංගු වෙනවා හොඳටම. මොකද අබුද්ධෝත්පාදේ හොඳ නරක කියලා දෙන කෙනෙක්වත් නැහැ. ඔය ජීවිතෙන් එහා පැත්තට ලෝකෙට බැඳිලා මිනිස්කම අහිමින එක වළක්වා ගන්නට මේ සාසවා පුඤ්ඤ භාගය උපදීපක්කා එදාටත් පාවිච්චි කරන්න පුළුවෙනි. අදත් පාවිච්චි කරන්න පුළුවෙනි. නමුත් ඒ තව එකක් බුදුන් වහන්සේ නිවැරදි නිර්දේශයෙන් මේ මාර්ගෝපදේශකත්වය, ජයග්‍රහී කනුව කරා යන, පදක්කම කරා යන පාර වෙනම පැහැදිලි කරලා තිබෙනවා නම් ඇයි ද්විතීය මාර්ගයේ යන්නේ නැතුව ප්‍රාථමික මාර්ගයක් තෝරගන්නේ? අත්වික්කේ සම්මාදිට්ඨිය අරිය ආනාසව ආලෝකෝත්තර මග්ගංගා. මහණනි තව සම්මාදිට්ඨියක් තියෙනවා. කාර්ය සම්මාදිට්ඨිය. ඒක දුක්වලට හේතු අයින් වෙන සම්මාදිට්ඨිය. ඒකේ තියෙනවා අර ඉලක්කේ ලෝකෝත්තර මාර්ගාංග. බුදු සමයේ පෙන්වන ලෝකෝත්තර මාර්ගාංග ගිහිහෝ පැවිදි ස්ත්‍රී පුරුෂ ඔබ අපේක්ෂා කරන්නේ නම් මේ ජීවිතය තුළ ඔබ අනිවාර්යෙන්ම දසවස්තුක සම්මාදිට්ඨියට වඩා එහා තියෙන ඉහළ එකක් වන ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න වෙනවා. ඒ පුහුණුව ලබන්න වෙනවා. අර පුහුණුවේ ඒක නෑනේ. එබැවින් අපි මේ බාහිරින් කතා කරන ක්‍රියාකාරකම් වලින් මේ අපේක්ෂිත ඉලක්කයට යන්න බෑ. ඒ ක්‍රියාකාරකම් මානව හිතවාදී වීම තුළ මිනිස්කම රැකෙන, මිනිස්කම මත අනාගතයේ තීරණය වෙන, පිනෙන් පරලෝ යාව හැකි, මිනිසුන් අතර හෝ දෙවියන් අතර පුනර්භවයක් ලැබිය හැකි මාවතක් සකසා ගත හැකි. ඒක ඇතිනම් ඔබට කමක් නැහැ. නමුත් ත්‍රිපිටක ඉගැන්වීම් තුළ මා දකිනවා ඔබට මේ ලැබී තිබෙන්නේ වෙන කාටවත් නොලැබෙන සුවිශේෂී අවස්ථාවක්. උන්වහන්සේ මේ මිනිස්සුන්ගේ, සත්වයින්ගේ, දෙවියන්ගේ උත්පත්ති පිළිබඳව වර්ගීකරණයක් කරනවා. කොටස් 9කට බෙදලා 1යි හොඳ, 9 8ක්ම හොඳ නැහැ කියලා තියෙනවා. මොනවටද හොඳ නැත්තේ? බුදුන්ගෙන් සහ ධර්මයේ ලෝ පහළ වීමෙන් වැඩක් ගන්න සුදුසුකම් නැති අය අෂ්ට දුෂ්ටක්ෂණ. අෂ්ට දුෂ්ටක්ෂණකට 8කට තියෙන්නේ ෂණ සම්පatti 1යි. ඒ ෂණ සම්පatti 1 අයට බුදුන්ගෙන් සහ බුදුන් ලෝ පහළ වීමෙන් හික්ලාව ධර්මයේ වැඩ ගන්න පුළුවන් අය කියලායි කියන්නේ.
ඔබ ඒ ශන සම්පත්තිලාභියෙක් නම් එතකොට බුදුන් ලෝ පහළ වීමෙන් වැඩ ගන්නවා වෙනුවට අර දෙවියන්ගේ බණ පිළිපදින්නේ ඇයි? දෙවියන්ට ආර්ය සම්මාදිට්ඨිය නෑ, දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ. එයා එතෙන්ට ගිහින් ඉන්නේ පින් කරලා. එයා නිසා එතෙන්ට අපිට මේ ලැබෙන සප ලබන්න ඉතින් එන්න කියලා කියනවා. පුඤ්ඤානිකාරය සුඛාවාහනේ. මෙන්න මේක මේ සමාජයට පැටලිලා තියෙනවා. ඒක ලේසි අනිත් එක. ගැඹුරු අවබෝධයක් ඕන නෑ. බාහිර දේවල් හොමාරු කිරීම තුළින් තෘප්තියක් ලබා ගන්නත් පුළුවනි. නමුත් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ අපෙන් මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් එහෙම නෙවෙයි. අපි ඔය ලොකුවට පුද පූජාවන් පැවැත්වුවට ඒ හරියටම මම දකින්නේ බිත්තියකට පන්දුවකින් දමා ගැසුවම පන්දුව Taman ළඟට එන්න ආසේ. Tamanට විපාක ලැබෙන ක්‍රියාමාර්ගයක්. ඒ නිසා තථාගතයන් වහන්සේ පිළිබඳව ඉදිරිපත් කරලා තිබෙන ඉගැන්වීම් ආමිෂෙන් පුදන්නෝ තපතපටම පුදා ගනිති. ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති. අර දසස්තුක සම්මාදිට්ඨිය තුළ තිබෙන්නේ ආමිෂයෙන් පිදීම. බුදුන්ට, ධර්මයට, සංඝයාට, බෝධියට හෝ කාට හරි වෙන්න පුළුවන් පුදන්නේ. බෝධිය දන්නෙත් නැහැ, චෛත්‍ය දන්නෙත් නැහැ, බුදු පිළිමේ දන්නෙත් නැහැ. පූජා කරයි කියන්නේ. ඒ කියන්නේ නිෂ්ඵලයිද කියන එකද? නෑ. අර ඒක හරියට අර බිත්තියට බෝලෙන් දමා ගැසීම වගේ. විපාකේ Tamanට ලැබෙන එක ආපහු බෝලේ Taman ළඟට එනවා වගේ. ඒක අනිකුත් ආගම් තුලත් වෙනත් පුංචි වෙනස්කම් සහිතව තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී ඉදිරිපත් කළා වූ විප්ලවය තේරුම් අරගෙන ඔබ විප්ලවවාදියෙක් බවට පත් වෙන්නට මේ දැක්ම ප්‍රමාණවත් නැහැ. මොකද මේ මිනිසුන් සඳහා නිර්දේශිත දෙයක් තියෙනවා බුදු සමයේ මාර්ගඵල කියලා. පැවිද්දන් සඳහා පමණක් නෙමෙයි මිනිසුන් සඳහා. මාර්ගඵල කියනා උත්තරීතර தත්ත්වයේ දසවස්තුක සම්මාදිට්ඨියේ වසර 100ක් නෙමෙයි ආත්ම 100ක් ගත කළත් හමු වෙන්නේ නැහැ. අර මාර්ගඵල කියන්නේ බුදු සමය ඉලක්කය. කුසලාන දිනා ගන්නට. එහෙනම් දේව භාෂිතේ පාවිච්චි කරලා මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ නැතුව බුද්ධ භාෂිතේ පාවිච්චි කරන්න ඕන කුසලානේ දිනා ගන්න. නමුත් සමාජයේ කලක් තිස්සේ භාවිතා කළේ දේව භාෂිතය. පමණක් නෙවෙයි ඒක දේශනාවලදී බුදුන් වහන්සේ වදාළ දෙයක් වශයෙන් කියවෙනවා මමත් අහලා තියෙනවා. බුදුන් වහන්සේ වදාළ දේ වෙනම තිබෙනවා. කුමක්ද අපි මේ කතා කරන්නා වූ ජීවිතේ කළමනාකරණය කර ගැනීම කියලා කියන්නේ? ඔය ඔබට මේ සමාජයේ කළමනාකරණ පුහුණුව කරවන්න ඕන තරම් ඉන්නවා. ඕන අයවැය එහෙම නැත්නම් මේ සියලු කාරණා කළමනාකරණය කරගන්න හැටි කියලා දෙවි. එහෙම කරගත්තට කමක් නැහැ. මොකද මේ කළමනාකරණයවත් නැති බව මම දකිනවා සමාජයේ. මේ අසීමිත වෙනස්කම් සහ දියුණු වෙන නිෂ්පාදන හමුවේදී ආදායම් මදි වෙලා ආදායමට වඩා වියදම නෙමෙයිද හුරු වෙලා ඉන්නේ. එතකොට ඔබට අසහනෙන් පීඩාවෙන් හැමදාම නැති බැරිකම කියන එකේ ප්‍රශ්නයක් වෙලා නේද? මොකද සමජීවිකතා නැහැ. අයට ගැලපෙන වැයකින් මේ ආදායම් රටාව අනුව හැමෝටම ලක්ෂ දෙක හම්බ වෙන්නේ නැහැ. ලක්ෂ හම්බ වෙන්නෙත් නැහැ. 50,000 හම්බ වෙන්නෙත් නැහැ. 10,000 15,000 හම්බ වෙන අයත් ඉන්නවා. ඒ අයගේ ආදායම් තත්ත්වයන් අනුව. අර ලක්ෂ දෙක හම්බ වෙන පුද්ගලයා කරන දේ කරන්න යන්න බෑ 10,000කින් 20,000කින්. එනිසා තමන්ට ගැලපෙන ආකාරයට කාටවත් පෙන්වන්න නෙවෙයි. ඒවා ගැලපෙන පරිදි සකස් කරගන්න ඕන. නමුත් අපි දකින්නේ නැහැ මේ සමාජය තුළ එහෙම
විශේෂයෙන් දරිද්‍රතාවයේ මත ජීවත් වෙලා ජීවත් වීමේ හැකියාවක් නොමැතිව විදේශගත වෙන අය ඔවුන්ට තිබෙන මට්ටමට වඩා ලැබෙන අයට හොඳටම ඇති. නමුත් එහෙ ගිහින් ඔවුන් දකින දේවල් සහ පහසුකම් අනුව ගත්තාම මෙහාට ආපම ඒක මදි ජීවත් වෙන්න. දැන් ඔය වෙනස් වෙලා ලක්ෂපතියන්ගේ කෝටිපතියන්ගේ තෙල් හිමිකරුවන්ගේ ජීවන රටාව මෙහි ගත කරන්න කල්පනා කරනවා. එතකොට අමාරුයි වැටෙනවා. ඒ නිසා ඒ බාහිර කළමනාකරුවන්ගේ උපදෙස් අනුව අයවැය කළමනාකරණය කරගන්න ඕන. අපි කතා කරන ජීවිත කළමනාකරණයට එහා. ඒකට මේ තථාගත බුදු පියාණන් වහන්සේ නැමැති පුහුණුකරුවා ඉදිරිපත් කරපු විශේෂ පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුව පාවිච්චි කළොත් ඔබට මේ ජීවිතය තුළ මුහුණ දෙන්න සිදුවෙන්නා වූ බොහොම පශ්චාත්තාපයන් දුක් අකමැති දේවල් වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන්. ඒ බුදු සමයෙන් සඳහන් දුක් කියන එක ලෙඩවීම නැති බැරිකම විතරක් නෙමෙයි. තියෙන අයටත් ලක්ෂපතියන්ට කෝටිපතීන්ටත් හැම දිනාටම තියෙන දෙයක්. අසනීප වෙනවා, බලාපොරොත්තු සුන් වෙනවා, ධනෙ විනාශ වෙනවා, මව්පියන් මිය යනවා, තමන්ට පෙළ දරුවන් මිය යනවා. ඔය ආදී කාරණා නිසා කවුරු සතුටු වෙන්නේ නැහැ. නමුත් ධර්මයේ සඳහන් වෙනවා වචනයක් සියලුම දේවල් සිතන පරිදි සිදු වෙනවා නම් මේ බුදුන් වහන්සේ වදාළ ධර්ම වැනි දෙයක් ලෝකෙට ඕන නැහැ. එහෙනම් මිහි මත දෙව්ලොවක්. නමුත් භවති අත්කිම්ති තම්පි විනස්සති චින්ති තම්පි නොසිතූ දෙයක්ම වෙනවා. සිදු දෙයක් නොවෙනවා. ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ? එනිසා මේ ලෝකෙ සිදුවෙන සේ දේවල් දරාගණ්ඩ ශක්තියක් මිනිසාට ලබාදීම බුදු සමයෙන් කරන දෙයක්. ඔබ ට්‍රැක්ටර් එක ගොහින් තිබෙනවද? ට්‍රැක්ටරේ උඩ පනිනකොට ඒනු උඩුසි වෙන්න ඕන. හැල හැප්පෙන්න ඕන. මන්දයත් ට්‍රැක්ටරේට හයි කරලා නැහැ. ෂොක් ඇබ්සෝබරය. පීඩනය උරා ගන්න එක හයි කරලා නැහැ. ඔබ නූතන මොටර් රථයක යනකොට මොන වලට වැටුණත් මොන ගැස්සුණත් ඔබ ගාවට ඒක එන්නේ නැහැ. මොකද ඒක උරා ගන්නවා. එහෙන් මෙහාට එන්නේ නැහැ. අන්නේ පිටින් ඇති වෙන්නා වූ පීඩනයන් ඇතුළට නොදැනෙන්න කළමනාකරණය කරන්නාසේ ජීවිතයටත් බුදු සමය තුළ ෂොක් හෙවත් ඔය පීඩනයන් කළමනාකරණය කරගන්න පුළුවන් උපකරණයක් හයි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට පීඩනයක් නැත්තේ නෑ. නමුත් කළමනාකරණය වෙලා. ඔබ කැමති නැද්ද ඒක ජීවිතයට හයි කරගන්න? ඒක හයි කරගත්තේ නැති බව තමයි මම දකින්නේ. ගම් වතුරේදී, නායාමේදී, අස්වැන්න විනාශයේදී, අස්වැන්න මිල බැහිීමේදී, වැටුප් අඩුවීමේදී, වැටුප් විසමතාවලදී ඔය ඔක්කොම පාරට බහලා ඉන්නේ. ෂොක් එක දරා ගන්න බැරුව. ඒකෙන් ඔවුන් ආවේගශීලීව පිට කරන වචන තුළ මම ඒක දකින්නේ. ක්‍රියාකලාපයන් සාධාරණ වෙන්න පුළුවන්. ඉල්ලීම් දිනාගත යුතුයි සාධාරණ නම්. නමුත් වෙනස් වෙන විහිදම් වලට අනුව වෙනස් වෙන ආර්ථිකයන්ට අනුව වෙනස් විය යුතුයි. හැමදාම එක තැන තියෙන්න බෑ. මට මතකයි මම හෝඩිය පන්තියේ ඉන්නකොට ගුරුවරු වගේක් බඳව ගත්තා. ශිෂ්‍ය ගුරු පඩිය වැටපු රුපියල් 100යි. මට මතකයි 1980 ගණන් වල ගුරුවරු වගේක් බඳව ගත්තා. 80 90 ගණන් වල 1000යි පඩිය. අද ජීවත් වෙන්න පුළුවන් දෙතන තිබිලා. එනිසා ඒ වෙනස්කම් වලට අනුව ඒ ඉලක්කම වෙනස් වෙන්න ඕන. නමුත් මේ පැත්ත මගින් ලබා දෙන්න පුළුවන් සැනසීම පිළිබඳව තක්සේරුව බුදුසාමයේ හොඳට තියෙනවා බුදුදහමේ. ඒකත් සමාජයේ තේරුම් ගන්න ඕන.
මේක තථාගතයන් වහන්සේ විවරණ කරන ලබන්නේ දෙආකාර පීඩනයක් විදිහට. ඔය දරිද්‍රතාවයේ නැතිකම ආදායම් අඩුකම පිළිබඳව ඇතිවෙන්නා වූ මිල වෙනස් වීම පිළිබඳ කාරණේ සමාජගත දුක. යම් යම් ව්‍යාපෘති යම් යම් කළමනාකරණයන් කිරීම තුළින් ඔබට පුළුවන් මේක 100%ක් නැති වුණාට යම් යම් විසඳුම් දීලා යහපත් මට්ටමට ගන්න. එතකොට පාලකයින් සතු වැඩක් සමාජගත දුක කළමනාකරණය කිරීම. නමුත් ඒක ජීවිතෙන් කීයද සම්පූර්ණ ගැටලුවෙන් 16න් එකයි. තව 16න් 15ක් තියෙනවා ඔබේ සිතේ. චිත්තසංතානගත දුක. අර දරිද්‍රතාවය නැමැති ෂොක් එක ඇබ්සෝබ් කරනවා වැටුප් එහා මෙහා කරලා එහෙම නැත්නම් පාලනය කරලා. නමුත් අර මානසික පීඩනයේ නැමැති ෂොක් එක ඔවුන්ට ඇබ්සෝබ් කරන්න බෑ. ඔවුන්ටත් ඒක තියෙනවා. එහෙනම් මෙන්න මේ ලබාගත් ජීවිතේ මානසික ඇතිවෙන්නා වූ බලපෑම නිසා ඇතිවෙන්නා වූ රෝගී තත්ත්වයන් පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙන දුක උත්සන්න භාවයට පත් කරගන්න නැතුව අවම මාර්ගය ගෙන යමින් ඉවර කරගන්න තියෙන එකක් තමයි මේ ඉලක්කය නැත්තම් මේ අපි කතා කරන ජීවිතයේ කළමනාකරණය. ඒක ජීවිතය තුලමයි. මිනිසා මේ පිළිබඳ අවබෝධයකින් තොරව ජීවත් වෙලා ඉඳලා 60ක් 75ක් 80ක් වෙනකන් ඉඳලා ධර්මය හොයන්න ගිහින් මේ පීඩනය කළමනාකරණය කරගන්න හැදුවට දැන් කල් පැනලා ඉවරයි. මොකද ඒ වෙනතෙක් ඇති කරගත්තා වූ පීඩන සංඛ්‍යාව විශාලයි. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ කියන්නේ මිසාකා වෙනුවෙන් කළ ප්‍රකාශය දහන් වෙනවා ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්ක තව එක වෙනස් වාස්ය වචනකින් මම ගන්නම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පවෙන් පිනෙන් ඔය ඔක්කොම යටතේ ඇලෙන කරුණු 100ක් හටගත්තොත් දුක් 100යි. අන්න ඒක තමයි මානසික පීඩනය දුක. නමුත් ලෝකයා ඒක දකින්නේ නැහැ. ලෝකයා කල්පනා කරන්නේ කැම්බීම් මැදුම් පළඳ යාන වාහන ඔක්කොම තිබෙනවා නම් ඒ ටික නැහැ. අර 16න් එකේ කොටසේ ඉන්නේ ඒ ටික සංසිඳව ගත්තාම ලෝකෙ ඔක්කොම හරියයි කියලා හිතන් ඉන්නවා. නමුත් ඉලක්කයේ පසුපස ලුහුබඳ ගොස් අවසානයේ තේරෙනවා බලාපොරොත්තු ඉලක්කය ලැබුණේ නැහැ කියලා. එහෙනම් ආමිස පූජාව කියන එක කෙටි කාලීන සැනසීම සඳහා තියෙන එකක්. ප්‍රතිපත්ති පූජාව කියන මේ හොඳ මාර්ගයට නැත්නම් ආර්ය මාර්ගයට පුළුවන් අය එන්න ඕන. ඒ සඳහා gedara අතහරින්න, හැඳුම මාරු කරන්න, වනාන්තරගත වෙන්න, කෙස් කපන්න ඕන කියලා එකක් එහෙම අපි කියන්නේ නැහැ. එහෙම මතයකුත් සමාජයේ තියුණා. ඕවා ඔය ගෙදර ඉඳලා කරන්න බැරි වැඩ. උට මහාන වෙන්න ඕන, කැලේටම යන්න ඕන. ඒවා ඒ පිළිබඳව හදාරලා නැති අය කියන ඔවුන්ගේ පෞද්ගලික අදහස්. තථාගතයන් වහන්සේ ලෝ පහළ වීම බික්ඛු හිතාය බික්ඛුණී හිතාය නෙවෙයි, බහුජන හිතාය. බොහෝ ජනයාට හිතසුව පිණිස. ඒ බොහෝ ජනයාට හිතසුව පිණිස උන්වහන්සේ වෙනුවෙන් පිළිම හදලා දානේ පූජා කරලා ලබන සතුට විතරක් නෙවෙයි. උන්වහන්සේට ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බොහෝ ජනයා ඔය විදිහට නෙමෙයි පේන්නේ නැහැ. අපිට තමයි එහෙම පේන්නේ වෙනස් විදිහට. ඔවුන් තුල එකම එක න්‍යාම ධර්මයක් ක්‍රියාත්මක වෙන බව උන්වහන්සේ දකිනවා. ඒකයි අර මිනිසා පිළිබඳව ගැඹුරින් කරන විග්‍රහයක් බුදු සමයේ තියෙනවායි කියලා කියන්නේ. අර ඔබමා පාසල් ගිය පාසලේ සිල් සමාදන් වුණ, ධර්මශාලාවේ සිල් සමාදන් වුණ පංචශීලයේ අටශීලයේ සිට සම්පදා සීලය දක්වා මේ ශික්ෂාපද සංවරයෙන් ශික්ෂාපද විවරණය තුළ මේ ගැඹුරු විවරණය නැහැ. අනුගමනීය ප්‍රතිපදාව තුළ බහුතරයක් ඉන්නේ මේකේ. ඒ නිසා ඒක බුදු සමය කියලා හිතනවා. නමුත් මේ පවතින තත්ත්වයට එහා යමක් ජීවිතය තුළ හොයන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය මේ සමාජය අපට හමු වෙලා තිබෙනවා.
එමනම් මේ රජයේ පිළිසරණ, මවගේ පියාගේ පිළිසරණ, ගුරුවරයාගේ පිළිසරණ නම් වූ පිළිසරණ වලට වඩා හොඳ ඒවා නරක එහෙම නැහැ. බුදු සමයේ පෙන්වන තවත් පිළිසරණක් තියෙනවා. ඒ පිළිසරණ ගැන අවධානය යොමු කළොත් නරකද? අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්ඤ සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්ඤ සරණා. අන්න පිළිසරණක් තියෙනවා. තමන්ට තමන් ආලෝකයක් වෙන්න, දිවිනක් වෙන්න තමන් සරණ කරගන්න, කාගේවත් සරණ යන්න එපා. ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න, ධර්මයේ පිළිසරණ කරගන්න, කාගේවත් සරණ යන්න එපා. ඒ ධර්මයේ පිළිසරණ කරගන්නවා කියන්නේ පැවිදි වෙනවට, දාන දෙනවට, චෛත්‍ය හදනවට, මව්පියන්ට උපස්ථාන කරනවට කියලා හැම හිතන්න එපා. ඊට වඩා ගැඹුරු දෙයක්. ඔය කියන සුබ සාධන කටයුතු පින්කම් කියන වචනෙන් තොරව ලෝකේ ඕනම රටක ඕනම ආගමක තියෙනවා. සාර ධර්ම කියන වචනේ යටතේ, සුබ සාධනය කියන වචනේ යටතේ, ලයන් කබ්ස් කියන වචනේ යටතේ නමුත් මේ බුදුවරයා කියලා කියන්නේ ඔය බාහිර සමාජයෙන් පේන වෙනස්කම් තුළ ලැබෙනා වූ සතුට පැහැදිලි කරන කෙනෙක් නෙමෙයි. මිනිස් සිත විනිවිද දැක මේ අපි කතා කරන මේ පීඩනය නැත්නම් ජීවිතයේ ඇතිවෙනා වූ මේ පීඩාකාරී ස්වභාවය ජීවිතය තුළින් ඉවත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ ඥානයකින් දැකපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ තමන්ගේ ක්‍රියාකලාපය නම් කරනු ලබන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා. අවබෝධයට පත් වුණු තැනැත්තා අනිත් අය අවබෝධයට පත් කිරීම සඳහා ධර්ම දේශනා කරනවා. මැරිලා අවබෝධයට ලැබෙන්න නෙමෙයි, අනාගත බුදුවරයා හමු අවබෝධයට ලැබෙන්න නෙමෙයි, මේ ජීවිතය තුළ. ඒ වගේ මේකේ තවත් පදයක් තිබෙනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. තරණය කළා උන්වහන්සේ අනිත් අයට තරණය කරන හැටි කියලා දෙනවා. ගඟක් නම් ගඟෙන් එතර වෙලා අනිත් අය එතර කරනවා කියන එකකින් පෙන්වන්නේ. ලස්සන වචනේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. මිනිස්සු බය එක. මොකද මිනිස්සු කල්පනා කරන්නේ ජීවිත අවසානයේ සිදුවෙන දෙයක් තමයි පිරිනිවන. නිවන් ලැබෙන්නේ මරණයටපත් වුණාන් පස්සේ. මේ පදේ යටතේ එහෙම අර්ථ ගන්නවන්න බෑනේ. මන්දයත් උන්වහන්සේ ධම්මං දේශේති ධර්ම දේශනා කරලා තියෙනවා. කොහොමද? 18000ක්. කොතෙක් කල් සිටද? 35 වෙනි සිට 80 දක්වා. ඔබ අසා තිබෙනවද ඉන් පසුව 80න් පස්සේ එක ධර්ම දේශනාවක් කළයි කියලා? ශ්‍රාවකයෝ යම් දේවල් කරලා ඇති, උන්වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. නමුත් වදාරන්නේ නිවුණ බුදුන් නිවෙන හැටි කියලා දෙනවා. දැන් බුදුන් නිවිලා තියෙන්නේ කවද්ද? 35 දී. කියලා දෙන්නේ කාටද? ජීවත් වෙන මිනිස්සුන්ට නිවෙන හැටියි, මිනිස්සු ගිනි ගන්න නිසා. නිවිලා ඉන්න තේරෙන්නේ නැහැ, මිනිස්සු ගිනි ගන්නවා. අන්නේ ගිනි ගැනීමෙන් ඉවත් වෙන එක තමයි මේ රිලැක්ස් කියලා කියන්නේ. නමුත් ඒක බාහිර ක්‍රියාමාර්ගික ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්නේ නැහැ. වෙනත් ආගමක දේවාලයක් හෝ පූජනීය ස්ථානයක් ඉදිරියේ හෝ බුදු සමය සඳහන් චෛත්‍ය බෝධිය එහෙම නැත්නම් මේ ප්‍රතිමාව ඉදිරියේ හෝ පොදු පූජා පැවැත්වීමෙන් පමණක් ඒ ලැබෙන්නේ නැහැ. ඒවා ප්‍රාථමික ප්‍රතිපදා, නොගැඹුරු ප්‍රතිපදා. බුදු සමයේ ගැඹුර යටපත් වුණයින් පසුව විවෘත වුණේ නැතුවම අනුගමනය කළා වූ ලෞකික ප්‍රතිපදා.
මේ ලෞකික ලෝකෝත්තර පද දෙක මා උපන් හැදුනන සමාජයේ භාවිතා වුණේ වැරදි ආකාරයෙන්. ලෞකික මේ ලෝකේ ලෝකෝත්තර ලෝකෙන් එහා පැත්තේ. අන්න ඒ වගේ වැරදි අර්ථ ගත්තම තමයි මේ අමාරුවේ වැටෙන්නේ. ලෞකික දසවස්තුක සම්මාදිට්ඨිකයන්ට ලෝකෝත්තර ආරි සම්මාදිට්ඨිකයන්ට ජීවිතය තුළමයි. ලෝකයෙන් එතර නෙමෙයි ලෝකෝත්තර කියන්නේ. ලෝක ස්වභාවයේ උත්තරීතර. ලෝක ස්වභාවයට අයත් ලෞකික. ඒ වදන්වල පවා ගැඹුරු අර්ථයක් තිබෙන්නේ. නමුත් එහෙම ඉගෙන ගන්නේ නැහැ සමාජය. එනිසා ඔබට පුද්ගලයෙක් වශයෙන් ඔබ දැකලා මේ ප්‍රශ්නෙට පිළියම හමු වෙන්නේ නැහැ. මවකුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන ඔබ නැමැති පුද්ගලයා වශයෙන් දැකලා මේකට උත්තර හමු වෙන්නේ නැහැ. බෙදලා බලන්න ඕන. ඒද බෙදලා බලන්න ඕන අපට නොපෙනෙන නිසා ඒක ඇත්තද කියලා පරීක්ෂණ මට්ටමින් කරගෙන යන්න. ඒක තමයි මේ රිලැක්ස් එක සඳහා අවශ්‍ය ඊළඟ ජීවිත කළමනාකරණ අවශ්‍ය දේ. දැන් ඔබ හිතනවා මවකුසින් බිහි වී උපැන්න සහතිකයේ නම දෙන පුද්ගලයාම ජීවත් වෙලා ජීවිතාවසානය දක්වා ඉඳලා මැරෙනවා කියලා. හරි බැලු බැලමට හරි. සම්මතයට අනුව හරි. නමුත් තථාගතයන් වහන්සේගේ සියුම් දර්ශනයට අනුව මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මන්දයත් එහෙම බැලුවේ මිනිසෙක් වශයෙන්. තථාගතයන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ කාය සිත දෙකකට බෙදලා සිත මූලිකකට ගත්ත ක්‍රියාවක් වශයෙන්. ඔබ පුද්ගලයා බෙදන්නේ කය මුල් කොටගෙන නමක් තියලා උගත්කම් බුද්ධිකම් උපාදි සේරම ටික පුද්ගලයාට ලැබෙනවායි කියලා. තථාගතයන් වහන්සේ කය දෙවෙනි තැනට දානවා. මනෝ පුබ්බංගමා ධම්මා සිත මුල් කොට ගන්නවා. අනර අනිකුත් කළමනාකරණයන් බාහිර දේවල් මුල් කොට ගත්ත කළමනාකරණයක් නූතන මනෝවිද්‍යාව පවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මනෝවිද්‍යාව සිත මුල් කොට ගත්ත කළමනාකරණයක්. ඒ නිසා උන්වහන්සේ වදාරනවා චිත්තස්ස දමතෝ සාදු. සිත දමනය කරගන්න නම් හොඳයි. චිත්තං දන්තං සුඛාවහං දමනය කරගත්ත සිත හැපගෙනත් දෙනවා. අන්න දමනය කියලා එකක් තියෙනවා. ඒ දමනය කියන එක ධර්මානුකූල දමනයක් ආර්ය පුද්ගලයන්ට තියෙනවා. අනිත් අයට තියෙන්නේ ශික්ෂාපද යටතේ පාලනයක් විතරයි. දමනයක් නැහැ. ඒක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. නමුත් ප්‍රතිඵලත් ලෞකිකයි. මේ නිසා මේ බුදු සමයේ ගැඹුරු පැත්තට අවතීර්ණ වෙනවා නම් අනිවාර්යෙන්ම සිත පිළිබඳව බුදුන් වහන්සේ වදාළ පරිදි ඔබ ළඟ ඒක සිදු වෙනවද කියලා තේරුම් ගන්න ඕන. අන්නේ සඳහා තමයි සුතමේ ප්‍රඥා කියන වචනය යටතේ ඒවා විග්‍රහ කරන අයට සවන් දීලා ඔබ ළඟ ඒක සිදු වෙනවද කියලා තේරුම් ගන්න ඕන. අනතුරු ඒක කවුරුවත් කියව පමණින් පිළිගන්නේ නැතුව Taman ළඟ තේරෙනවද සිදු වෙනවද කියන එක පිළිබඳව පැහැදිලි කර ගන්නකොට චින්තාමේ ප්‍රඥා කියලා තියෙනවා. දැන් අර ලෞකික පාර තුල නැත්තම් පෘථග්ජන පාර තුල එවිදින් පාර වැරදුන එකක් තියෙනවා. වැරදිච්ච එක නිවැරදි කරගන්න මහන්සි වෙන්න වෙනවා. අර වෙනත් සෙසු ආගම් වල පවතිනාසේ ඔබව දුකින් වදවා ගන්න ගලවා ගන්න කාටවත්ම පවරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මාර්ගෝපදේශකත්වවා දෙමින් අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය තමන්ට තමන්ව පිහිට කරගන්න කියලා කියනවා. මන්දයත් මේ වැරදීම සිදුවනේ තමන්ටමයි. ඒක මේ ජීවන ගමනේ පුද්ගලයන් දකින විදිහේ පවතින ප්‍රමාදයක් නිසා තමයි මේ අමාරුව වැටෙන්නේ. ඒ නිසා ඒ ජීවන දර්ශනය නිවැරදි කර දීම තමයි බුදු සමයෙන් පෙන්වන්නේ. දැන් ජීවන දර්ශනය නිවැරදි කරගන්න ඕන නම් ජීවත් වෙලා ඉවර වෙලා ගත්තම හරියනවද? ඔෆ් කසද්දයක් එනවනේ.
නෑ. ජීවත් වෙන්නට දර්ශනය ගන්න වෙනවා. මේ පිළිබඳව අපි එක ධර්ම දේශනාවකදී සියල්ල ගැඹුරට පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව අපට ඉඟියක් දෙන්න පුළුවනි. මේක නිකන් කොළඹ නුවර පාර ඍජුව තියෙන එක පාරක් වගේ එක පාරක් නෙවෙයි. පුරා 540 වසරක් තුල අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කොටගෙන විවිධ මාතෘකා ඔස්සේ හෙළි කළ පාරක්. දේශකින් වහන්සේලා වශයෙන් අපට මේ මාර්ග 7ක් 8ක් 10ක් 15ක් පැහැදිලි වෙලා තිබුණාට කමක් නැහැ. අනුගාමික වශයෙන් ඔබට එක පාරයි ඕන. මේ පාර ඉගෙන ගැනීම දහම් පාසල උසස් පෙළ තුලින් ලබාගත් අධ්‍යාපනයෙන් ඉගෙනගත් ඉවරනා වෙන්නේ එහෙම නැහැ. එතන තමයි අපේ අයට වැරදිලා තියෙන්නේ. අර අනිකුත් විෂයන්ට සමගාමී අධ්‍යාපනයක් තුළින් අපි බුද්ධ ආගම දන්නවා කියලා හිතනවා. නමුත් ඒ හැදෑරුවේ ඉතිහාසය එහෙම නැත්නම් පෞද්ගලික චරිත. ඔබ හැදෑරුවේ නැහැ. ඔබ හදාරන්න ඕන. ඔබ හදාරන්න ඕන මොනවා තුළද කියලා මම මේකේ වචන කීපයකින් කියන්නම්. ඔබ හදාරන්න ඕන ඔබ තුළ පවතිනා වූ පංචස්කන්ධය නම් වූ සියුම් ධර්මතාවය තුළ. එහෙම හදාරන්නේ අර පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා. එහෙම හදාරන්නේ අර කියන දාන සීල භාවනා තුළ. මේ පංචස්කන්ධය තුළ හැදෑරීම සඳහා ප්‍රත්‍යක්ෂ පිළිවෙත් කීපයක් බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියන වචනය යටතේ පැහැදිලි කරනු ලබනවා. ඔබ එකක් ගැඹුරට හදාරන්න. එකකට කියනවා ඔබ අතින් සිදුවෙන වරදට කියනවා සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්මකට ගැනීම. නිවැරදි කිරීම තථාගතයන් වහන්සේ වදාරනවා සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. වැරැද්දක් වශයෙන් තථාගතයන් වදාරනු ලබන ඔබ හේතුඵල නම් වූ ධර්මතාවයක් තුළ අනුලෝමයේ යන පැත්තට යමින් ඉන්නවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. එනම් ඔබ දුකටපත් වෙමින් ඉන්නේ. උන්වහන්සේ පටිලෝමයක් වදාරනවා. යන පැත්තට යන එකට අනුලෝම පටිච්චසමුප්පාදය කියනවා. ඒක පොතේ නෙවෙයි තියෙන්නේ. එදා නෙවෙයි සිද්ධ වුණේ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවෙන දේ. මේ පටිච්චසමුප්පාදය කියන්නේ. එහෙනම් ඒකෙන් වරදින හැටි කියලා දෙනවා. ඒකට අනුලෝම කියනවා. නිවැරදි කරගන්න හැටි තමයි උන්වහන්සේ කියන්නේ. මේකට පටිලෝම පටිච්චසමුප්පාදය කියනවා. ත්‍රිලක්ෂණය අනිදුක්ඛානාත්මය නිවැරදි කරගන්න පාර, නිත්සුකාත්ම වර්ධින පාර. අනුලෝම පටිච්චසමුප්පාදේ වර්ධින පාර, පටිලෝම පටිච්චසමුප්පාදේ නිවැරදි කරගන්න පාර. නැත්නම් ඔබ ජීවත් වෙන ප්‍රතිපදාව ඔබ දුක සහ දුකටපත් වෙන හේතු රැස් කරන්නෙක්. දුක්ඛගාමිනී ප්‍රතිපදාව ඔබ යන්නේ. තථාගතයන් වහන්සේ යෝජනා කරන නැති වුණ තැන සහ මාර්ගය. ඒකට කියනවා චතුස්සත්‍ය කියලා. චතුස්සත්‍ය පොත තුළ නෙවෙයි පංච උපාදානස්කන්ධය තුළ. මෙන්න මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය තුළ මේක බලන හැටි තමයි සමාජය දන්නේ නැත්තේ. කියන්න ලියන්න පාඩම් කරන්න ඉගෙන ගන්න උගන්වන්න හොඳට දන්නවා. තවත් පෙන්නනවා. අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. ඒකෙන් පෙන්නන්නේ සිහියෙන් කටයුතු කිරීම සහ අසිහියෙන් කටයුතු කිරීම. ඔබ සදහම් වැටහුණේ නැත්නම් පෘථග්ජන භාවය තුළ කොතරම් යහපත් දේවල් කළත් බුදුන් වහන්සේ වදාළ අසිහියෙන් කටයුතු කිරීම නම් වූ ප්‍රමාදේ. සසරේ ප්‍රමාද වූ එක්. ඒ දුක ගෙනත් දෙන්නේ ප්‍රමාදය තුළ. එහෙනම් අපමාදෝ අමත පදං ඒක තෝරා ගන්න ඕන. ඒකට කියනවා සතර සතිපට්ඨානය කියන වචනයක්. නමුත් වර්තමානයේ භාවිතා වෙන අර්ථයෙන් නෙමෙයි, ඊට වඩා ගැඹුරු කරුණක් ඒක. හතරක් නෙමෙයි එක එකක් කියලා තමයි කියවෙන්නේ. මොකද ආනන්ද කියන සූත්‍රයේ සඳහන් වෙනවා එකක් වැඩිමින් හතරත්, හතරක් වැඩිමින් හතත්, හතක් වැඩිමින් දෙකකුත්
හම් වෙන පාරක් තියෙනවා කියලා. තව තියෙනවා මරණ සති කියලා එකක්. සමාජයේ භාවිතා වෙන ජීවිත අවසානයේ මැරෙනවා ගැන කල්පනා කරගෙන ඒක තමයි මරණ සති. කවදා හරි මං ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. ඔය වරද්දාගත්ත බුදු සමයේ. නමුත් ධර්මයේ හොයලා බලනකොට වැටහෙනවා මරණ සති භික්ඛවේ භාවේත අමත ඕගදා අමත පරියෝසානා. මහණෙනි මරණ සතිය භාවිතා කරන්න. අමෘතේවත් නිවීමට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. ඔබ කවදා හරි මහලු වෙනවා, මැරෙනවා කියලා පාවිච්චි කළාට වෙලා තියනවද කාටවත්? එහෙනම් මේ පෙන්වන දහම් පෙළවල වල භාවිතේ වැරදි. නොගැඹුරුයි. අපි ධර්මදේශකින් වහන්සේලා වශයෙන් මාධ්‍ය වලට එන්නේ. අද ඊයේ පැවිදි වෙලා අද බණ කතාවක් කටපාඩම් කරන් නෙවෙයි. 1975 සිට දැන් අවුරුදු 45ක් නේ එතකොට. පොතපත කියවලා 45න් සාමාන්‍යයෙන් 25ක් විතර 30ක් විතර මේ අධ්‍යයනය කරලා තියෙනවා අපි 2005 විතර දක්වා. ඒ අධ්‍යයනය තුළ තමයි අපි මේ කරුණු සම්මත මට්ටමේ තියෙනවට වඩා ගැඹුරට පැහැදිලි කරමින් සමාජය අවදි කරන්න හදන්නේ. ඒක කටපාඩමක් විභාගෙ ඉලියට පාස් වෙන එකක් නෙමෙයි. ජීවන ප්‍රතිපදාවක්. මෙන්න මේ ඕනෑම පෙන්නපු ප්‍රතිපදාවක් තුළ දියුණු කරන ස්වභාවයට කියනවා බොජ්ජංග වඩනවා කියලා. වෙනම જાතියක් නැහැ බොජ්ජංග කියලා. මේ කාරණා යටතේ දියුණු කරනවට ඒව නැතුව දියුණු කරනවට කියනවා කාමාංග වඩනවායි කියලා. දැන් සමාජයේ ජීවත් වෙන්නේ කාමාංග වඩමින් කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමයන් නිසා ශෝකේ බය උපදී. ඉතින් ඒක නවත්තන්න බෑනේ එහෙමනම්. එහෙනේ කාමයන් විඳින්න නැතුව ඇස්කට පියාණින්න කියලා මේ පෙන්වන්නේ. කාම උපාදාන කියන වචනයක් වලදී මේකට අහු වෙන පැරැත්තක් තියෙනවා. තව ටිකක් එහාට කියනවා නම් ඔබ හිතනවා බාහිර ලෝකේ කාමයක් තියෙනවායි කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. පුරුෂයාට ස්ත්‍රීට කාමය කියන්නේ තමන් හිතේ නිර්මාණය කරගත් අදහසක් විතරයි. බාහිර ලෝකයේ ඇති විචිත්‍ර වස්තු වල ආරම්මණයන්හි ඇති කාමයක් නැත. කවදා මේක තේරුම් ගනීද? අපි හිතන් ඉන්නේ ඔක්කොම බාහිර ලෝකේ තියෙනවා කියලානේ. සැප විඳින්නේ අපි ඒවා කියලානේ නේ. අන්න මේ වෙනස තථාගතවරු පැහැදිලි කරන මේ වෙනස බාහිර නේතේ කාමා යත්තාන යානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා අතෙත්ත ධීරා විනයන්ති චන්ද. එතකොට කාමයේ කියන්නේ සංකල්ප රාගයක්. ඥානවන්තයෝ ඒක ශික්ෂණයට පත් කරගන්නවා. විනයන්ති ඡන්දති. තමන්ගේ ඡන්දය. අන්න එහෙම තමා හික්මවා ගැනීමක් සඳහා මේ කරුණු පැහැදිලි කරන්නේ. එහෙනම් අදත්ම මේ කලේ මොකද්ද? බුදු සමය පිළිබඳ මූලික හැඳින්වීමක්. මේ වැඳුම් පිදුම් කරමින් යන එකක් නෙමෙයි. අනාගත බලාපොරොත්තුවක් තබා ගන්න එකක් නෙමෙයි. ජීවිතයට බඩගින්න යම්සේද බඩගින්නට කෑම ඕන. හෙට නෙමෙයි අදනේ. හැමදාම කන්නේ. හුස්ම ගන්නෙත් අදනේ. හෙට නෙමෙයිනේ. අන්න ඒ වගේ මේ අද නැමැති දවසේ මතුවෙනා වූ ගැටලු වලට තථාගතයන් වහන්සේ ඔබ ඉන්න තැනට එහා ගිය තැනක සිට ඔබ ඉන්න තැනට කියනවා නීවරණ කියලා. තථාගතයන් වහන්සේ වදාහරන තැනට කියනවා ධර්මය කියලා. ඔබ නීවරණ සරණ කරන ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේ ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න කියලා කියනවා. අර වැඳුම් පිදුම් කරමින් යන පෘථග්ජන මට්ටමේත් නීවරණ සරණ කරගන්නව යනවා. උන්ට ධර්මයේ තේරිලා නැහැ. ධර්මය සරණ කරගෙන ජීවත් වෙනවා කියන එක තමයි මේ ඉලක්කය. ඒ පිළිබඳව අපි ලැබෙන ඉදිරි අවස්ථාවල මේ එක් එක් කරුණු උදව් කරගෙන එක් එක් සූත්‍රවල සඳහන් කරන උදව් කරගෙන තව ගැඹුරට විවරණය කරන්න කල්පනා කරනවා. එබැවින් ඔබේ ඇසට නොපෙනෙන
ඔබ සාමාන්‍ය අධ්‍යාපනය නොදපින ඔබ පිළිබඳ ගැඹුරු විවරණයක් තුළින් ඔබට පුදුම විදිහේ සිතක් ශාන්තියක් සැනසීමක් ලබා දෙන ජීවන ප්‍රතිපදාවක් මේක. එනිසා අනිවාර්යෙන් ජයග්‍රහණී කෙලවරක්මයි හමු වෙන්නේ. ඒකට වදාරනවා අපමත්තා නමී අන්ති. මේ අප්‍රමාදය සම්පූර්ණොත් ඔබ ජීවිත අවසානයේ ශරීරය අතහැරේ. නමුත් ඒකට මැරෙනවා කියන්නේ නෑ කියලා. ඔබ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔබට මරලෝ යන්න, අපාය යන්න, දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න කෙනෙක් ඉන්නවා. පව තුළ, පින තුළ, ධානය තුළ. නමුත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තුළ යන්න කෙනෙක් නැහැ. ඒ වුණාට හම් වෙච්ච දෙයක් තියෙනවා. මේ කරුණ පැහැදිලි කරගන්න අවශ්‍ය නොන ලබා ගැනීම සඳහා පළවෙනි ප්‍රතිපදාව තමයි මේ පරතෝච ගෝසෝ නැත්තම් සවන් දීලා කරුණ තේරුම් ගන්න කියන එක. ධර්මස්සවණය කිරීම තුළින් ඔබේ අවබෝධය පුළුල් කරගෙන ලබාගත් ජීවිතයේ ජීවන ගැටලුව ජය ගන්නට වගේම මේ ජීවිතය කළමනාකරණය කරගෙන මිනිසුන් හොයන සැනසීමට ළඟා වෙන්නට මෙම කරුණ පැහැදිලි කිරීම පාදක වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව රිලැක්ස් රූපවාහිනිය මගින් විකාශනය කරවා ගැනීම සඳහා කොට්ටාව කටුකුරුන්ද උද්‍යාන පාරේ පදිංචි නිවත්ත ප්‍රනාන්දු මහතා සහ නාලනී ප්‍රනාන්දු මැතිනිය විසින් සදහැවර දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මොලේ ශල්‍ය කර්මයකට භාජනය වීම සඳහා ශ්‍රීමිතව සිටින්නා වූ නිවත්ත ප්‍රනාන්දු මහතාට ශල්‍ය කර්මය සාර්ථකව කර ගැනීමට මුහුණ දීමට අවශ්‍ය හැකියාව ලැබේවා. නිරෝගී නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. පරලෝසෙපත් රංජිත් ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට හා මියගිය සංසාරගත සියලු ඥාතීන් කවුරුවෙන් සිහිපත් කරන අතර අවශ්‍යයි මේ පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කර ගනිත්වා. මතු භවයකදී ධර්මයේ තේරුම් අරන් සසර දුක් කෙලවර කර ගනිත්වා. මොකද මේ කෙනෙක් හිතන්න පුළුවන් පින් අනුමෝදන් කර ගැනීම තුළින්ම ජීවිතය කෙලවර වෙයි කියලා. නෑ, එහෙමනම් ත්‍රිලක්ෂණයක් චතුස්සත්‍යයක් දේශනා කරන්න ඕන නෑනේ බුදුරජාණන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට වන අපටද මේ උතුම් ධර්ම දේශනාවේ කුසලෙන් ධර්ම මාර්ගයේ පූර්ණ කර ගැනීමට හේතුව උපනිශ්‍රය වේවා. නාලනී ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම ලෝකවාසීන්ට ඉන් මිදීමට අවශ්‍ය නුවණැස පහළ වේවා. මේ උතුම් ධර්ම දේශනාවේ කුසලයෙන් සියලු දෙනාට ධර්ම මාර්ගයේ පූර්ණ කර ගැනීමට මෙම සවන් දීම සහ අවබෝධයේ හේතු ආසනාව වේවා. විශේෂයෙන් අපි ජීවිතයේ සංකීර්ණ අවස්ථාවකට මුහුණ දෙන්න තිබෙනවා මේ නිවත් ප්‍රනාන්දු මහත්මයාට. ඒ පිළිබඳව එතුමන්ට කිසියම් චකිතයක් බයක් තියෙන්න පුළුවන්. සවන් දෙන හැම දෙනෙක් වශයෙන්ම ධර්ම ශ්‍රවණය කරලා එතුමන්ට නිදුක් නිරෝගී සුව යථා තත්ත්වයට පත් වෙන්න ලැබේවායි කියලා අපි ආශිංසනය කරමු, සුභාශිංසනය කරමු, ප්‍රාර්ථනා කරමු. එසේ ලැබීම තුළ තවදුරටත් ජීවිතයේ පරීක්ෂණයට භාජනය කරනු ලබනවා එතුමන්. ඒ පරීක්ෂණයෙන් සමත් වුණෙන් පසුව තවදුරටත් ලෞකික අර්ථයන්ට වඩා ලෝකෝත්තර අර්ථයන්ට මුහුණ දෙන්න හිතට ගන්න. එබැවින් එතුමන් බලාපොරොත්තු වෙන මේ සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් දානිසංසයක් වේවා. පරලොවසෙපත් ඥාති වර්ගයා සුඛී සුවපත් මතු භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණේ වතරහ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා. අනුග්‍රහක බවතුන් සහ ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටම මේ කරුණ අවබෝධය ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත කළමනාකරණය කරගෙන විඳවන ජීවිතයක් වෙනකොට විඳින මඟ ඉවර කරගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා හැමෝම අදිෂ්ඨාන කරගන්න, ප්‍රාර්ථනා කරගන්න. ප්‍රධාන වශයෙන් නිවත් ප්‍රනාන්දු මහතාටත් අනිත් අයටත් සබ්බහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව කියලා අපි සුභාශිංසනය කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.